ආයිබෝන් දීර්ඝ කාලයකට පස්සේ අපි නැවතත් ඉන්දිකල්වාරච්චි YouTube නාලිකාව හරහා අපි අද සූදානම් වෙන්නේ මේ මොහොතේ ඊටාම දැවෙන ගැටලුවක් පිළිබඳ සාකච්ඡා කරන්න. ඊට ඉස්සෙල්ලා ඔබට මතක් කරන්නට ඕනේ විශේෂයෙන්ම මේ COVID-19 වසංගත තත්ත්වයක් එක්ක මුළු ලෝකයම අර්බුදයකට පත් වෙලා තියෙන වෙලාවේ අපේ සමාජයත් එබඳු අර්බුද ගණනාවක වෙලා ඉන්නවා. හැබැයි මේ කුමන අර්බුදයක් නිර්මාණය වුණත් විශේෂයෙන්ම රටක ජීවනාලිය කොඳුනාරටිය බවට පත්වන ඒ රටේ අනාගත පරම්පරාව. ඒ අනාගත පරම්පරාව රටට ජාතියට ලෝකයට අවශ්‍ය විදිහට නිර්මාණය කිරීමේ මූලික වගකීම් පැවරෙන්නේ ඒ රටේ අධ්‍යාපනය මෙහෙවන කණ්ඩායම අතේ. විශේෂයෙන්ම අපේ රටේ ගුරුවරු විදුහල්පතිවරු පිළිබඳව කතා කරනකොට අද දවසේ අපේ හැමෝටම අහන්න ලැබෙන්නේ ඒ තරම් සුබදායක ප්‍රවෘත්තියක් නන් නෙමෙයි. මේ වෙලාවේ ගුරුවරු විදුහල්පතිවරු තමුන්ගේ වෘත්තීය අරමුණු දිනා ගැනීම සඳහා වැටුප් අරගලයක නිරත වෙන පසුබිමක් තුළ තමයි අපි හැමෝම පසුවන්නේ. මේ පිළිබඳව විවිධ විග්‍රහ විමර්ශනයන් විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරනවා. අපි අද මේ සූදානම් වෙන්නේ මේ පිළිබඳව අලුත් කතිකාවක් නිර්මාණය කරන්න. විශේෂයෙන්ම ඔබ දන්නවා අද මේ වන විට ගුරු විදුහල්පති ගැටලුව අවුරුදු 24ක් වගේ ඊටාම දීර්ඝ කාලයක් මේ රටේ ගුරුවරුන්ට වෙච්ච අසාධාරණයක් පිළිබඳව ඒ ගුරුවරු තමුන්ගේ වෘත්තීය සංවිධානත් එක්ක ඒකරාශී වෙලා දැවන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට යොමු වෙලා හිටියා. විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවිතේ පවා අවදානමට ලක් කරමින් ඒ කටයුතු වල නිරත වුණා. ඒතර මේ සම්බන්ධව සමාජයේ විවිධ පාර්ශවයන් නංවන්නේ විවිධ චෝදනාවන්. එක පිරිසක් කියනවා මේක මේ වෙලාව නෙවෙයි මේ ගුරුවරුන්ගේ සත්න ජයග්‍රහණය කරන්න කියලා. ඒ වගේම ගුරුවරු කියලා කියන්නේ අපි ඉවසලා බලාගෙන ඉඳලා අපි මේ ගැටලුවට උත්තරයක් අරගන්න මීට වඩා වෙනත් වෙලාවක් නැහැ කියලා. ඒ පැත්තෙන් ගුරුවරුන්ගේ පීඩනය එක පැත්තකින් එල්ල වෙනකොට ඒ වගේම පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටිය දරුවන්ගේ ප්‍රතිඵල තාම ලැබිලා නැහැ. ඒ දරුවෝ බලාගෙන ඉන්නවා සොස්පෙල්ට අධ්‍යාපනය ලබන්න. නමුත් මේ කොරෝනා වසංගත කාලයත් එක්ක වර්ෂයකට වැඩි කාලයක් ඔවුන්ට තමුන්ගේ ප්‍රතිඵලයේ අපේක්ෂාවෙන් බලන් ඉඳලා ඒ ප්‍රතිඵලය නොලැබීම නිසා අපේක්ෂා බංගත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයට පෙනී ඉන්න දරුවන්ගේ අයදුම් පත්‍ර යොමු කිරීමේදී අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. පහවසර ශිෂ්‍යත්වයේ දරුවෝ මේ ඉදිරි විභාගයට සූදානම් වීම සඳහා යම්කිසි ආකාරයක ගැටලුකාරී තත්ත්වයක ඉන්නවා. ඒ විභාග ඉලක්ක කරගත්ත දරුවෝ විතරක් නෙවෙයි රටේ සමස්ත දරු පරපුරම මේ අවස්ථාවේදී අර්බුදයකට පත් වෙලා තිනවා. නිසා රටේ දරුවෝ පිළිබඳව කල්පනා කරන අපේ මේ වෙලාවේදී මේ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න ඕනි, අවධානය යොමු කරන්න ඕනි, මේක විසඳන්න ඕනි. ඒක තමයි මේ රට ආදරය කරන සියුම් මිනිසුන්ගේ වගකීම් බවට පරිවර්තනය වෙන්නේ. හැබැයි මේක ඊටාම හරිම සංකීර්ණ කාරණාවක්. මේ සම්බන්ධව විවිධ පාර්ශවයන් විවිධ ආකාරයෙන් උත්සාහ ගන්නවා. විශේෂයෙන්ම ගුරු සංගම් විසින් මතු කරන කරුණු පිළිබඳව රජයේ පැත්තෙන් ඉදිරිපත් වෙන අදහස් සහ යෝජනා ඒවා එක්ක තියෙන පරස්පරතාවයන් මේ නිසා මේ ගැටලුව නොවිසඳී තවදුරටත් ඉදිරියටම යනවා. මේක හැබැයි තව විනාඩියක්වත් ඉස්සරහට නොයා යුතු ප්‍රශ්නයක් කියන එක තමයි මේ රටේ සමස්ත මහ ජනතාව දක්වන්නේ අදහසක් විදියට. ඒ නිසා දැන් අපි දන්නවා මේ මොන වෙනකොට ගුරු සංගම් විසින් ගුරු වෘත්තීයකයන් ඒ වගේම විදුහල්පතිවරු ප්‍රධාන කොටගත් මේ අධ්‍යාපනය හසුරවන ඒ පිරිස් ඉදිරිපත් කරන එකම යෝජනාවලිය විදියට ඒ අය දක්වන්නේ තමුන් මේ දක්වා කළ සටනේ සාරාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දීම සඳහා පත් කරන ලද සුබෝධනී මෙනවිය ප්‍රධාන කොටගත් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවන් ක්‍රියාවට නංවන්න අධියරකින් හෝ කිහිපයකින් කියන යෝජනාව. එතකොට ඒ සම්බන්ධව රජය විවිධ අවස්ථාවලදී විවිධ ස්ථාවරයන් තුළ ඉඳමින් මේ පිළිබඳ අධ්‍යයනය කරලා අවසාන වශයෙන් රජය විසින් පත් කරන්නට යෙදුණු අමාත්‍ය අනුකමිටුවක්. මේ අමාත්‍ය අනුකමිටුව විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු යෝජනාවලිය ගුරු වෘත්තීය සංගම් විසින් මේ මොහොත තුළ කිසියම් ආකාරයේ වෙනස් කිරීමකට නැත්නම් සංශෝධන ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ එකඟතාවයක් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් රජයේ පැත්තෙන් ඒ පිළිබඳව එකඟතාවයකට පත් නොවීම තියෙනවා. ඒකෙන් වෙනත් විදියකට කියනවා නම් මේ ගැටලුවේ ඇත්ත මුල මේ ගැටලුව හටගත්තේ කොහොමද? මේ ගැටලුව කොහොමද මෙතනට එන්නේ? ඇයි මේක විසඳන්න මේ තරම් බැරි? මේ කියන සංකීර්ණය මොකක්ද? මෙන්න මේ පිළිබඳව සාකච්ඡා කරන්න අද අපි සූදානම් වෙන්නේ. ඒත් ඒ සදා අපිට අපේ සම්පත්දායකත්වයේ අපේ ආරාධනෙන් අපිට එකතු වෙනවා විශේෂයෙන්ම බණ්ඩාරවැල මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් පෙළ අංශ ප්‍රධානවරයා විදියට, ඒ වගේම බණ්ඩාරවැල ශාන්ත ජෝසප් විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරයෙක් විදියට, ඒ වගේම උසස් පෙළ තර්ක ශාස්ත්‍ර විෂය උගන්වපු ගුරුවරයෙක් විදියටත්, ඒ වගේම ගුරු වෘත්තීය සංගම් ව්‍යාපාරය තුළ හිටපු ක්‍රියාකාරී සමාජිකයෝ විදියටත් කටයුතු කරපු දැම් විශ්‍රාම සුවෙන් කටයුතු කරන අපේ
KPJ තිස්ස පටබැඳි මැතිතුමා. විශේෂයෙන්ම මෙතුමා වගේ විද්වතුන්ගේ දැනුම මේ ගැටලු සම්බන්ධව මේ පිළිබඳව විසඳන්නට ප්‍රවේශයක් කරගන්නට පුළුවන් ද කියන උත්සාහය තමයි අපි මේ සිද්ධ කරමින් ඉන්නේ. ඒ නිසා අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මේ එහෙම නැත්නම් ගුරු විදුහල්පති ගැටලුව විසඳන්නට තියෙන මග කුමක්ද කියන කාරණාව පිළිබඳව. අපි අපේ YouTube නාලිකාවට මේ අවස්ථාවේ සම්බන්ධ වන තිස්ස පටබැඳි මැතිතුමා ඊටාම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් මැතිතුමනි. එතකොට දැන් අපි මේ කතා කරන්නේ අපේ රටත් එක්ක බැඳිච්ච ඊටාම සංවේදී කාරණාවක්. මේ මොහොත වෙන විට අධ්‍යාපන ශාස්ත්‍රයේ ගැටලු ගණනාවකට මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් විශේෂයෙන්ම දැනගන්න කැමතියි මේ ගුරු අර්බුදයේ අවුරුදු 24ක් තිස්සේ ඇදී ඉස්සරහට එනවා. විවිධ වැටුප් කමිෂන්, ඒ වගේම අනුකමිටු, අමාත්‍ය අනුකමිටු, අමාත්‍ය මණ්ඩල තීරණ, අධිකරණ තීන්දුව මේ වගේ විවිධ උත්සාහයන් මේ ගැටලුව විසඳන්න ගත්තත් මේ වෙනතුරුත් මේ ගැටලුව නොවිසඳිච්ච ස්වභාවයක් තමයි අපි දකින්නේ. මේ පිළිබඳ අත්දැකීම් තියෙන කෙනෙක් විදියට ඔබතුමා මේ ගැටලුව මෙහෙම වෙන්න හේතුව විදියට දකින්නේ මොකක්ද? බොහොම ස්තුතියි ඔබතුමාට. මේ ඔබ මම මෙහෙම ප්‍රවේශයක් ගන්නවා. ඔබ දියවැඩියාවට බොන බෙහෙත මොනවද කියලා අහන්න පුළුවන් කෙනෙකුට. ඔව්. කෙනෙකුට උත්තරයක් තියෙනවා, තවත් කෙනෙකුට උත්තරයක් නැහැ. ඇයි හේතුව? ඊට කලින් ඇසිය යුතු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔව්. මොනවද අහන්න තියෙන්නේ? ඔබට දියවැඩියාව තියෙනවද? තිබුණත් බෙහෙත් නොබී ඉන්න පුළුවන්. ඔව්. දියවැඩියාවට බෙහෙත් බොනවද? බොනවා නම් ඒ මොනවද කාගෙන්ද මොනවයි දියවැඩියාගෙන්ද ඔහොම ටිකක් අහන්න තියෙන්නේ. ඔව්. මැද ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ, මුල ප්‍රශ්නේ උත්තර කතා නොකර. ඔව්. ඉතින් අද මට පේනවා මේ රජයේ පැත්තෙනුත් එහෙමයි. ගුරු උච්ච සමිති පැත්තෙනුත් ප්‍රශ්නේ මැදින් අල්ලගෙන තියෙන්නේ, මුලට ගිහිල්ලා නැහැ. හරි උත්තරයක් කාගෙන්වත් එන්නේ නැත්තේ හේතුව මුල ප්‍රශ්න අහලා ඒවට ඔව් නම් තමයි දෙවෙනි ප්‍රශ්නෙට, ඒකට ඔව් නම් තමයි තුන්වෙනි ප්‍රශ්නට යන්න දෙන්නේ. මෙතන මම දකින්නේ එහෙම ස්වභාවයක්. ඒ නිසා ඉන්දික මහතාණෙනි මේ ගැටලුවට විසඳුම ඔබ සිතන විසඳුම කුමක්ද කියලා කෙනෙක්ගෙන් අහනවට වැඩිය හොඳයි ගැටලුව කුමක් කෙබන්දක්ද කියලා ඔබ තේරුම් ගත්තේ කොහොමද කියලා අහන එක. මට ඔබතුමාගෙන් ඇහෙන්න ඕන ඒකයි මේක ඔබතුමා එක කරනවා මේ මට අවසර දෙනවනම් මම එතනින් පටන් ගන්නම්. ඔව් එතනින්. දැන් අපි මේ ප්‍රශ්නේ යොමු කරන්නෙම විශේෂයෙන්ම ඒ කාරණාව මතු කරගන්න. මොකද දැන් මේ මොහොතේ අපි දකිනවා මේ විවිධ අය විවිධ විග්‍රහ විවිධ විමර්ශන මේ සිද්ධ කරනවා. හැබැයි අර රෝගයට බෙහෙත් කරන්නට ඔබතුමා කිව්වා වගේම කට්ටිය මේ බෙහෙත් ලයිස්තුව හදනවා. හැබැයි මේ රෝග නිදානය හරියට හඳුනගෙනද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ මේ පිළිබඳ අත්දැකීමක් තියෙන කෙනෙක් විදිහට මම ආරාධනා කරනවා ඔබතුමාට ඇත්තටම මේ ගැටලුවේ මුල කොතනද? මේමයි ගුරු සේවාව ආරම්භ වුණේ 1994 10/6 සිට. ඒකට විශේෂිත ගැසට් පත්‍රයකින් තමයි ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළේ. ගුරු සේවාවේ ව්‍යවස්ථාව යටතේ වැටුප් දෙන්න ආරම්භ කළේ 1995 ජනවාරි 1 වෙනිදා සිට. එතකොට අහන්න ඕන ගුරු සේවා ව්‍යවස්ථාව වෙන්න කලින් කොහොමද ගුරු වැටුප් තීන්දුව උනේ කියලා අහන්න එපා. ඒක සිද්ධ වුණේ මෙන්න මේ මගේ අතේ තියෙන පරණ ව්‍යවස්ථාවක් අනුව. මේකට තමයි 37/92 ව්‍යවස්ථාව කියලා චක්‍රලේඛය කියලා කියන්නේ. 37/92 චක්‍රලේඛය. මේක රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක්. ගුරුවරුන් ගැන පමණක් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳ කළමනාකරණයක් ඉදිරිපත් කරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක්. මේකේ ඔබට සමීප දසුන් ගන්න පුළුවන් නම් ගුරුවරුන් පිළිබඳ විශාල ලයිස්තුවක් තිබෙනවා. මේ පිටු 2.5කට විතර මෙතන තියෙන්නේ. මෙතන ඉඳලා මේ දක්වා තියෙනවා වර්ගීකරණයක්. මේ වර්ගීකරණය සිද්ධ වෙලා තියෙන පන්ති ක්‍රමයට නෙවෙයි. 3-2 3-1 2-2 2-1 පළවෙනි පන්තිය කියන ක්‍රමයට නෙමෙයි වර්ගීකරණය සිද්ධ වෙලා තියෙන්නේ. වැටුප් පරිමාණමය වර්ගීකරණයක්.
මං අහගෙන මේකට වගකීම් කියනවා ගුරු සේවයට කලින් වාර්තාවලත් තියෙනවා ප්‍රවර්ග ගුරු ප්‍රවර්ග 25ක් විතර තිබුණා 22ක් 25ක් විතර තිබුණා කියලා. ඒක අර්ධ සත්‍යයක්. එච්චර තිබුණේ 8යි තිබුණේ. 25ක් කියන කතාව හරි. හැබැයි වැටුප් පරිමාණමය වශයෙන් ගත්තම 8යි තියෙන්නේ. මේකේ ගුරු වර්ග 20 ගාණක් තියෙන බව ඇත්ත. වැටුප් පරිමාණ වර්ග තියෙන ස්කේල්ස් තියෙන්නේ 8යි. S2 1 S2 2 S11 1 ඔය ආදී වශයෙන් S11 3 4 5 ඔය ආදී වශයෙන් මේකේ ගුරුවරුන් වර්ගීකරණය කිරීමක් තියෙනවානේ. ඒ වර්ගීකරණය කරලා තියෙන්නේ හුදෙක්ම මම නැවතත් ඒ වචනේ කියනවා. හුදෙක්ම ඒ ගුරුවරයා උපයා ගන්නා අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් පදනම් කරගෙනයි. අධ්‍යාපන සුදුසුකම් ඒ වගේම වෘත්තීය සුදුසුකම් පුහුණුව ඩිප්ලෝමාව එවැනි දේ. මෙන්න මේ මම විශ්වාස කරන හේතුත් තියෙනවා. මේ 37යි 92 චක්‍රලයකේ ගුරු වර්ගීකරණය අතිශයින්ම සාධාරණ යුක්ත ගුරු වර්ගීකරණයක් කියලා මම විශ්වාස කරනවා. යුක්ත. ඇයි එහෙම කියන්නේ? මෙතන මේ ගුරුවරුන් අතර ගෝත්‍රවාදයේ හදන්න කල්ලිවාදේ හදන්න හදනව නෙමෙයි. ඒ ගුරුවරයා උපයාගෙන ඇත්තා වූ උපයා ගන්නා වූ සේවයේදී සිටින විට සිටින අතර උපයා ගන්නා වූ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් පදනම් කරගෙනයි මේ වර්ගීකරණය කරලා තියෙන්නේ. මට හිතෙනවා කෙනෙකුට මේ වර්ගීකරණ අභියෝග කිරීමක් කරන්නත් අමාරුයි කියලා. හේතු ඇතුවයි මම එහෙම කියන්නේ. මේක මෙතන වැරදි මේක සුදුසු නෑ කියලා අභියෝග කරන්නත් බෑ. ඒ තරම් ශක්තිමත් පදනමක් තියෙනවා. නිදර්ශනයක් වශයෙන් අපේ පුහුණු ගුරු සහෝදරෙක් උපාධියක් හැදෑරුවොත් උපාධිය ගැන ඔබතුමා මගෙන් යමක් අහනවා නම් අහන්න. උපාධියක් විතර මේ උපාධියක් ලබා ගත්තොත් ඒ ගුරුවරයා ස්වයංක්‍රීයව උසස් පරිමාණයකට වැටෙනවා. ඒ වගේම උපාධියක් සමත් වෙලා ආවොත් එහෙම ගුරු සේවයට ඒ ගුරුතුමත් උසස් පරිමාණයකට වැටෙනවා. ඉන්න ගුරුතුමෙක් ලේසියක් නෑ ඉන්න රැකියාවේ දෙමින් රැකියාවේ සියලු වගකීම් ඉෂ්ට කරමින් හරියටම ගෙදර දොර අමුදරුවන්ගේ ළමයින්ගේ ප්‍රශ්න විසඳමින් සමාජ යුතුකම් ඉෂ්ට කරමින් මේ සියල්ල කරමින් උපාධියක් හදාරලා සමත් වෙනවා කියන්නේ අමාරු දෙයක්. ඒ සමත් වුණාම ගුරුවරයාට ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක් මේකේ තියෙනවා. ඇයි ගුරුවරයාට වැටුප් වර්ධ ගණනාවක් ඉහළ. ඒ කියන්නේ සුවිශේෂ වැටුප් පරිමාණ. වැටුප් පරිමාණ කියන්නේ මෙන්න මේවට මේ පහළට ඉලක්කම් ඇඳලා තියෙන පරිමාණ ස්කේල් එක. වැටුප් වර්ධක ප්‍රමාණ පෙන්නලා තියෙනවා. මේ වැටුප්පේ ප්‍රමාණ පෙන්නලා තියෙනවා. ඔය ආදි වශයෙන්. ගුරුවරයාට උත්තේජකයක් ලබා දෙනවා. මේ ක්‍රමයේ යටතේ. ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් වැඩි කරගන්න ගුරුවරයා තල්ලු කරනවා ඉස්සරහට. ඒ ප්‍රතිලාභ වක්‍රාකාරයෙන් බලපානවා දරුවන්ට. ඒ ගුරුවරයා උපයා ගන්න වැටුප් ප්‍රතිලාභ නෙවෙයි දැනුම් ප්‍රතිලාභ දරුවන්ට බලපානවා. ඉතින් මෙන්න මේකයි මම අර කිව්වේ යුක්ත වර්ගීකරණයක් කියලා කිව්වේ. සාධාරණ වර්ගීකරණයක් කියලා කිව්වේ. ඔන්න ඔය හේතුව නිසා. මෙන්න මේ මම ආයෙ පාරක් කියනවා 20 ගාණක් තිබුණා කියන කතාව අර්ධ සත්‍යයක්. වර්ග 20 ගාණක් තිබුණා. වැටුප් පරිමාණ තිබුණේ 8යි. ඒ 8 තීරණය කරලා තියෙන ඒ ගුරුවරු උපයා ගන්න අධ්‍යාපන සුදුසුකම් මත. අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මත. වෘත්තීය සුදුසුකම් උත්තරදගත්. ඉතින් මෙන්න මේ අනුව ගුරුවරුන් වර්ගීකරණය කරලා තිබුණා. 1994 ගුරු සේවා ව්‍යවස්ථාවේ කියන්නේ අද ක්‍රියාත්මක වන නෙවෙයි ගුරු සේවයේ මේ උත්පත්තිය 94 ආරම්භ වෙච්ච දන ගුරු සේවා ව්‍යවස්ථාවේ මේ මෙන්න ලොකු අර්ධක් සිද්ධ වෙච්ච තැනක් මේක මං හිතන හැටියට ඔබතුමාට මේක ප්‍රශ්න කරන්න පුළුවන් අභියෝග කරන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙච්ච තැනක් මොකද
අර අධ්‍යාපන සහ වෘත්තීය සුසුකම් මත වර්ගීකරණය කරලා තිබිච්ච ගුරුවරුන් ඒවා විශේෂයෙන් අධ්‍යාපන සුසුකම් සහ මුලින්ම නොතකා හැර මම ආයෙ පාරක් කියනවා සහ මුලින්ම නොතකා හැර වර්ගීකරණය කිරීමේ විපාක තමයි මේ එතකොට නිදර්ශනයක් වශයෙන් ඔබතුමාට මේ ඇසුරෙන් මගෙන් අහන්න පුළුවන් මේ ඉන්න ගුරු වර්ගවල ස්වභාවයන්. ඔව්. දැන් අපි මේ ඉන්න විවිධ සුසුකම් තියෙන අය මේගොල්ලෝ නිදර්ශනයක් වශයෙන් ඉන්දික මහත්මයා අවුරුදු දැන් අපි 5ක් සපිරෙච්ච ගුරුවරු දෙකට වැටුණා. ගුරුවරුන්ගේ බොහොමයක් දෙකට වැටුණා. මේ දෙක තුල විවිධාකාර වූ අය හිටියා. විවිධාකාර වූ සුසුකම් සහිත අය හිටියා. හැම ගුරුවරයාම උතුම් සේවයක් කරන්න ඒක අභියෝග කරන්න බෑ. අපි මේ කතා කරන්නේ එක වසරේ ඉඳලා අපි ඉගෙන ගත්ත ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්නනේ. උසස් පෙළට විතරක් උගන්වපු සාමාන්‍ය පෙළට විතරක් උගන්වපු විභාගයට විතරක් උගන්වපු නිසා නෙවෙයිනේ. එක වශයෙන් මෙන්න මේ ගුරුවරුන් පරාසය බලන්න. දැන් මේකේ තියෙනවා S2 ගුරුවරයාගේ සිට S11 1 දක්වා ගුරු වර්ගීකරණයක්. එතකොට දැන් අපොස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් සහිත සහතිකලත් ගුරුවරු. මම හිතන්නේ මේක මේ අර විෂයන් 4 තියෙන 4 කාලයකක් නේ 92 තියෙන ව්‍යවස්ථා චක්‍රලේ කියන්නේ මේක. එතකොට විෂයන් 4න් 3ක් සමත් වෙච්ච අය. එතකොට 3ක්වත්. එතකොට එතෙන් සිට මේ පියවර ගණනාවක් ඉස්සරහට වර්ගීකරණයන් ගණනාවක් අස්සේ මේක තියෙනවා. දැන් මේ විදිහට ගත්තාම නිකන් අපිට හිතෙන්නේ දැන් ඇත්තටම මේ ගුරු සේවා ව්‍යවස්ථාවට දායක වෙච්ච හොඟ දෙනෙක් කියන එක තමයි අර ගුරුවරුන් අතර තිබිච්ච විද්‍යාත්මකව ගණනය කරන්න බැරි විශාල ගුරු ශ්‍රේණි සංඛ්‍යාවක් ගුරු ප්‍රභේද සංඛ්‍යාවක් සාමාන්‍ය කරලා හැමෝටම ඇතුළත් වෙන යම්කිසි පන්ති ක්‍රමයකට තමයි මේක කළේ. එතකොට වෙනත් විදිහකට කියනවා තිබිච්ච ක්‍රමයට වඩා දියුණු ක්‍රමයක්. එතකොට ඒ තිබිච්ච ක්‍රමයට වඩා දියුණු ක්‍රමයක් කියලා සමාජයේ සම්මත වෙලා තියෙන ක්‍රමයක් දැන් ඔබතුමා යෝජනා කරන්නේ ආපස්සට යන්නද නැත්නම් අර තිබිච්ච තත්ත්වයට යාම මේකට උත්තරයක් නෑ. ඒක නෙමෙයි කියන්නේ. ඔය 20 ගණන් කතාව මම ආයෙ පාරක් කියන ඔක අර්ධ සත්‍යයක්. ගුරු වැටුප් පරිමාණ 8යි තියෙන්නේ. ඔක බලන්නකෝ. මම කියන එක බලන්නකෝ. S11 S2 1 S2 2 S2 3 S11 1 ඔය ආදි වශයෙන් පරිමාණ 8යි තියෙන්නේ. ඔව්. බොහොම සහේතුක තර්කානුකූලව කරලා තිබිච්ච වර්ගීකරණයක්. සහේතුකව තර්කානුකූලව කරලා තිබිච්ච වර්ගීකරණය 8කට කරලා තිබිච්ච වර්ගීකරණය අහේතුකව අතාර්කිකව ඔබතුමාම කියන්නේ වර්ගීකරණය කරනවා ගුරු සේවා ව්‍යවස්ථාවෙන් කාණ්ඩ 5කට එච්චරයි. දැන් අපි ගත්තාම ගුරු සේවයේ 3 2 කියලා ගත්තාම අර සුසුකම් පූර්ණේ කරගන්න මුල් අවස්ථාවේ ඉන්න ගුරුවරු ඒ කණ්ඩායමට වැටෙනවා. ඊට පස්සේ තමයි 3 1 කියලා ඈයි තියෙන අලුත් ව්‍යවස්ථාව. ඔව් අලුත් ව්‍යවස්ථාවටම. එහෙම වර්ගීකරණයක් කියන දැන් මේ මොහොත වෙන විට තියෙන. එතකොට 2 1 පළවෙනි ශ්‍රේණිය ඔය ආදී විදියන්නේ. එතකොට ගුරුවරයාගේම විදුහල්පති ශ්‍රේණියත් ඒ විදිහටම අංකණය කරනවා. දැන් අපි මේ විදිහට ආපහු බෙදීම් හදාගෙන තවත් මේ ගැටලුව සංකීර්ණ වෙනවා. නැත්නම් ඔබතුමා මේ කියන්නේ මේ හදාගත්ත ක්‍රමය අස්සෙමයි ගැටලුවත් ඉපදිලා තියෙන කියන කාරණාවද? ඔබතුමා දෙවනෝ කියාපු එකයි මම ඔය කියන්නේ. ඔව් මේ හදාගත්ත ක්‍රමය එතන තියෙන්නේ. ඔව් ප්‍රතිකාර හොයන්නේ වෙන තැනක. ඔව් ඒක තමයි. දැන් බලන්න දැන් අපි මේ සාකච්ඡා ඒ වගේ අදහස් දක්වන ඔක්කොම විශේෂයෙන් ශාපලත් පුද්ගලයා බවට පත් වෙලා තියෙන BC පෙරේරා කියන වැටුප් කමිෂන් එකේ මේ වැටුප් කමිටුවේ ප්‍රධානියා. එතකොට ඇත්තටම BC පෙරේරා වැටුප් කමිෂන් එකේදී එන යෝජනාව තමයි මේ ගුරුවරු සහ විදුහල්පති සම්බන්ධව වැටුප් මේ වැඩි කිරීම ඉදිරියේදී සලකා බලනවා කියලා තියෙනවා. එතකොට ඒක තමයි මේ අවුරුදු 24ක් ගේන්නේ. අර නැත්නම් පොදුවේ කියන කතාව දැන් ගුරු සංඝම් විසිනු සුබෝධනී කමිටුව වාර්තා විසිනු පිළි අරගෙන තියෙන දේ තමයි මේ 94 ගුරුවරයාට තිබිච්ච තත්ත්වය BC පෙරේරා වැටුප් කමිෂමෙන් අයිමි කරනවා. එතකොට ඒ අයිමි කරපු නිසා තමයි අද මේ ගැටලුවක් අවුරුදු 24ක් තිස්සේ ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම දැන් මේක අතරේ දේවේන්ද්‍ර වැටුප් කමිෂන් එක පත් වුණා. රණුක්ගේ වාර්තා ඒ වගේම කැබිනට් කමිටුව මේ කාටවත් මේ ගැටලුව තේරුම් ගන්න බැරිද? එහෙම නැත්නම් ඒක විසඳන්නේ නැද්ද? ඔබතුමා ඉතාමත් හොඳ තැනක් බොහොම සංවේදී තැනක් ස්පර්ශ කරන්නේ. ඔව්. දැන් ඔය
විවිධ ගුරු වර්ග ඉන්නවනේ ඔව් මේකේ. ඔව් ඔව්. මේ අය අපි හිතමු සාමාන්‍ය පෙළ සහ සමත් එකක් තියෙනවද එතන? ඒක තියෙනවනේ. සාමාන්‍ය පෙළ සමත් නේද? නේ. ඔව්. ඔව්. සහතික නොලත් ගුරුවරු සාමාන්‍ය පෙළ සමත්. දැන් ඒ වගේ කෙනෙක් පුහුණුවක් ලබනවා කියන්නේ ඒ ඔය හැම ගුරුවරයම හරි ශ්‍රේෂ්ඨ සේවයක් කරන අය කරපු අය කරන අය හැම ගුරුවරයම කෙනෙක්වත් එහෙම බාල්දු කරන්න බෑ. මේ ඉතින් ඔය විදිහේ විවිධ ගුරුවරු එකම කැටගරිය අවුරුදු 6ක් ඒ වගේ ගුරුවරු පුහුණුවක් ලැබුවා කියන්නකො. ඒ කියන්නේ පුහුණු කාලේ අම්බටුපකුත් ලැබුණා. ඔය අතරතුර පුහුණුවක් සාර්ථක ලෙස සාර්ථක කළා. ඒ ගුරුපත් වීම අරගෙන සේවා කාලයේ අවුරුදු 6ක් වෙච්ච හැම කෙනාම වගේ පුහුණුවකුත් තිබුණා නම් දෙකේ දෙකට වැටුණා. උපාධිධාරීන් පුහුණුවක් ඇතත් නැතත් වර්ෂ 5ක් සම්පූර්ණ කරපුවම දෙකේ දෙකට වැටුණා. පුහුණුවක් ඇතත් නැතත්. අනිත් අය පුහුණුව ලැබුවට පුහුණුව කියන්නේ දැන් ඩිප්ලෝමා එක. පුහුණුවක් ඇතත් ලැබුවට පස්සේ දෙකේ දෙකට වැටෙනවා අවුරුදු 6කින්. දෙන්නම කොතනින් පටන් ගත්තත් අවුරුදු 6කින් එක තැනට එක බෝට්ටුවට වැටෙනවා. එතකොට BC පෙරේරා මැතිතුමන්ට වෙන්න ඇති මෙන්න මේ ප්‍රශ්නේ. BC පෙරේරා මෙන්න මේ විදිහටනේ කියලා තියෙන්නේ. මොකද්ද? ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය යන සේවාවන්ට අදාළ වැටුප් පරිමාණ පසුව දන්වනු ලැබේ. පසුව මේ 97 කියන්නේ 97 පසුව ඒ කියන්නේ අවුරුදු 23ක් 24ක් ගිහලා තාමත් පසුව බාලගිරි දෝෂය. අද නෙවෙයි හෙටනේ. බාලගිරි දෝෂය. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට මුහුණ පෑවා. ඉතින් මෙතන ඔබතුමා ඇහුවා මේක BC පෙරේරාටම මේක බැර කරන එක යුක්තියුක්තද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවානේ. මම පෞද්ගලිකව හිතනවා නෑ. පස්සේ ආපු කොමිෂන් සභාපතිවරුන් කොමිෂන් වලටත් මේ ගැටලුවම ආවනේ. ඒගොල්ලෝ මම හිතන්නේ ගුරුවරුන් කෙරේ පෞද්ගලික වෛරයක් තිබුණා කියලා මම හිතන්නේ. එහෙම කරන්න. ඒක නෙවෙයි උනේ. අර මං පටන් ගත්ත දැන් අන්න ඔතන දැන් ඔබතුමා තල්ලු කරන්නේ එතෙන්ට. අවුරුදු 6ක් සම්පූර්ණ වෙච්ච සියලු දෙනා දෙකේ පරාසය තුල ඉන්නවා නම් ඒ සියලු දෙනාට අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වෙනි පන්තියට සමාන වැටුප් තලයක පිහිටවීම කළ හැක්කක්ද නොහැක්කක්ද වැටුප් පදනවා කියන එක නිකන් හිතුමතේ කරන්න බෑ. වැටුප් කොමිසමක් තියෙනවා. ඒ අනුමැතිය තියෙන්න ඕන. කරන්න පුළුවන් දෙයක්ද කියන ගැටලුව එන්නේ නැති BC පෙරේරා මැතිතුමාට. BC පෙරේරා මහත්තයාට ওই ගැටලුව එන්නේ නැති. ඒ කියන්නේ ඊට උඩින් ඉන්න හිතන්නකෝ අධ්‍යාපන පරිපාලනයේ 3 වෙනි පන්තිය කියලා. 3 වෙනි පන්තිය අය අභියෝග කරනවා විරෝධතා කරන සමාජයට වද වර්ජන පටන් ගන්න පුළුවන්. කොහොමද අපිට ඊට වඩා වැඩි වෙන්න අර ගොල්ලන්ට අඩු කරන්න කියන්නේ නැහැ නේ මිනිස්සු. අර කට්ටියට අපිට වඩා අඩුවෙන් පඩි දෙන්න කියන්නේ නැහැ නේ. අපි ඒගොල්ලෝ කියනවා නැත්නම් අපිට ඊට වඩා වැඩි කරන්න ඕනේ නේද කියලා. ඒ තාර්කේ හරිනේ. ඔව්. ඒ තියෙන දේවල් අනුව මේගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ සුසුකම් අනුව මේගොල්ලෝ කියන්නේ. හරි එතකොට වැඩි කරන්නේ කොහොමද? එක තට්ටු ටිකක් මේ තියෙන සමස්ත රාජ්‍ය සේවයනේ. තට්ටු ටික. එතකොට කියයි අර මොකද්ද සේවය මොකද්ද කරනවා කිව්වේ? සංවෘත සේවය. සංවෘත කරපුවම ඉවරයි නේද කියලා. ඒක පස්සේ කියමු. මේ තට්ටු ටිකක් මේ තියෙන්නේ. එතකොට අනිත් තට්ටුත් එක්ක සාපේක්ෂව සලකන කරන්න වෙන්නේ. මේ මනුස්සට හිතෙන්නේ නැති අපි හිතමු BSc උපාධිධාරියෙක් එයා MSc හේකුත් කරලා තියෙනවා ඩිප්ලෝමාත් කරලා තියෙනවා එයාව පරිපාලන සේවයේ 3 එකට දානවට මං හිතන්නේ විරුද්ධ වෙන කෙනෙක් විරුද්ධ වෙන එකක් නැහැ කවුරුවත් ඒකට උත්තරේ තියෙනවා සුභෝදිනී වාර්තාවෙම තියෙනවා විරුද්ධ වෙන එකක් නැහැ කියලා මං කියන එකට උත්තරේ ඒකෙම තියෙනවා ඒ වගේම අමාත්‍ය මණ්ඩල කමිටු වාර්තාව තියෙනවනේ. ඒකෙත් ඔය කතාවම තියෙනවා. මොනවද තියෙන්නේ? දක්ෂ කුසලතාපූර්ණ ප්‍රතිබල සම්පන්න ගුරුවරු ක්ෂේත්‍රය තුල රඳව ගන්න
ඔවුන්ට ආකර්ශනීය වැටුපක් ලබා දෙන්න ඕන නැත්නම් මේක ශූන්‍ය වෙනවා කියන කතන්දරේ තියෙනවා ඔබතුමා කියවන්නේ තියෙනවා ශූන්‍ය වෙනවා මේ ක්ෂේත්‍රය කියන කතන්දරේ තියෙනවානේ ඉතින් එතකොට ඒ කියන්නේ මේ ඉන්න එවැනි ගුරුවරුන්ට වැටුප තව උඩට දාන්න ඕන කියන කතාවනේ ඔය කියන්නේ ආකර්ෂණ රඳව ගන්න හිතන්නකො මෙහෙම මේක තමන් දැන් මගේ ගුරුවරු ඉන්න මං විද්‍යාපදාරියෙක් නෙවෙයි හොඳයි ඔබතුමාගේ දරුවා උසස් පෙළට ඉගෙන ගන්න යනවා. භෞතික විද්‍යාව උගන්වන්න පුළුවන් ද ඉස්කෝලේ ඉන්න ඕනම කෙනෙකුට? මට පුළුවන්ද? බෑනි. සමහරට ඔබතුමාටත් බෑ. ඒ කියන්නේ කිසි දෙයක් උගන්වන්න බෑ කියන එක නෙමෙයි. අර ඔබේ දරුවට ඒ විශේෂඥ ඥානයක් ඕනනේ. ඒ මිනිස්සයා අයවිල්ලා මාස 6න් 7න් සේවය අතහැර යනවා නම් වෙන රස්සාවකට යනවා නම් කම්පැනි එක හරි ඒ මනුස්සයා මේ ක්ෂේත්‍රයට අවශ්‍යයිනේ රඳව ගන්න ඕනද ඔව්නේ රඳව ගන්න නම් විශේෂ ආකර්ෂණීය වැටුපක් දෙන්න ඕනනේ ඔව්නේ ඔන්න ඔය ගැටලුනේ ඉතින් මගේ වැටුප පැත්තෙන් නෙමෙයි මට විද්‍යාව උපාධියක් නැහෙනේ මගේ පැත්තට කත් අදිනවත් නෙමෙයි මගේ පැත්තෙන් අතෑරලා මගේ පුතාගේ පැත්තෙන් හිතන්නකෝ ඔබතුමාගේ පුතාගේ පැත්තෙන් හිතන්නකෝ පුතා හරි දුව හරි ඒ දරුවට එවැනි ගුරුවරයෙක්ගේ සේවාව ලැබෙන්න ඕන සුබෝධිනී වාර්තාවේ තෝ කතා තියෙනවා මන්ත්‍රී කමිටු වාර්තාවෙත් තියෙනවා ලැබෙන්න ඕන එහෙනම් එතුමන්ට එවැනි ගුරුවරුන්ට අනිත් ගුරුවරුන් හෙලා දකින්නව නෙවෙයි මේ විශේෂ ආකර්ෂණීය තත්වයක් ක්ෂේත්‍රය තුල තියෙන්න ඕන ඒකනේ මේ සුබෝධිනී මෙනෙවිය යෝජනා කරන්නේ ඇමති මණ්ඩල කමිටු වාර්තාවෙත් තියෙන්නේ ඔය කතාව තියෙන්නේ ඉතින් මේ අන්න එයාට කියන්නේ වෛද්‍ය සේවය නම් විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා MBBS වෛද්‍යවරු ඉන්නවා තව අතුරු සේවය කියලා එකක් තියෙනවා සහකාර සේවය අතුරු සේවය කියලා එතන ඉන්න අයගෙන් විශේෂඥ විදේශ වලින් කතා කරන ඇත කාටද එන්න අපේ පෞද්ගලයාට මෙච්චර වැටුපක් දෙන්නම් කියලා විදේශ වලින් පාව කතා කරන ඇත කාටද විශේෂඥ වෛද්‍යවරයන් මොකද විරලයි ඒ සේවය එතුමට රටින් යන්න දෙන්නේ නැතුව අපි තියාගන්න ඕන අපේ ලෙඩු ඉන්න නිසා අපටත් ඒ සේවය අවශ්‍ය නිසා ඉතින් එතනදී වර්ගවාදේවත් ගෝත්‍රවාදේවත් අනිත් අයට හෙලාතලා කතා වැසිකිලි හොදන මිනිහත් වටිනවා ඒ තරම් උතුම් කුණු අතු ගාන මිනිහා නගර සභාවේ උතුම් නැද්ද ඒ සේවය ඉතින් අර හැම මේ අර ඒ වෛද්‍යවරයා රඳව ගන්න නම් අපේ ක්ෂේත්‍රය තුල අපි කැපකිරීමක් කරන්න ඕන ආකර්ෂණීය වැටුපක් දෙන්න ඕන ගුරු සේවය තුලත් එහෙමයි කල්ලිවාදේ නෙමෙයි මේක එහෙම වෙන්න ඕන අද ඔය පාසල් වල අද ඔය අනිෂ්ට විභාගේ උදා වෙමින් පවතිනවා ඒ කියන්නේ විශේෂයෙන් පිරිමි ගුරුවරු සේවය අතහැරලා යනවා එක්ක වෙන තැනකට මාරු වෙනවා වෙන ඉස්කෝලේකට නෙමෙයි වෙන වෘත්තියකට සමහරු ඉන්නවා මගෙන් එක එක විදිහ හරස් ප්‍රශ්න අහන්න පුළුවන් මේවට යම් කෙනෙක් රාජකාරී අත්හැරලා ෆුල් ටයිම් පූර්ණ කාලීන ටියුෂන් ගුරුවරුන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ටියුෂන් කරන්නේ කොහොමද ගුරුවරුන්ට ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රයිවට් චැනල් කරන්නේ කොහොමද වෛද්‍යවරුන්ට කියලාත් අහන්න එපා. නේ? ඉතින් ඔන්න රඳව ගන්න නම් එයාට දෙන්න ඕන. ඉතින් BC පෙරේරා ඒ අයව රඳව ගන්න උවමනා බව එතුමටත් තේරෙන්නේ නැති. ඒගොල්ලන්ගේ සේවයේ ක්ෂේත්‍රයට අවශ්‍ය බව තේරෙන්නේ නැති. නමුත් අර කුට්ටිය පිටින් වැඩි කරපුවාම එන ප්‍රශ්නේ මොකද්ද? පරිපාලන සේවයේ තුන්වෙනි පන්තියේ අය අහනවා කොහොමද මෙන්න මේ මෙහෙම ටිකක් ඉනවා ඒ අයගේ පැටිකිරිය මේ අයගේ බඳවා ගැනීම පදනම අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මෙහෙමයි අපිට ඊට වඩා උඩින් තියන් ඒගොල්ලෝ එහෙමනම් ඒගොල්ලන්ට අඩු කරන්න කියන්නේ නැහැ නේ කවුරුවත්. ඒගොල්ලන්ට එහෙමනම් මේ මට්ටමේ ඉන්න අපිට වැඩි කරන්න ඕන නේද කියලා. හැබැයි පරිපාලන සේවයට කියන්න පුළුවන්ද BSc එකකුත් තියෙන ඩිප්ලෝමා කරපු එහෙම නැත්නම් ගෞරව උපාධියක් තියෙන MSc එකකුත් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ අපිට යටින් තියන්න කියලා. මං කියන්නේ ඔබතුමා ඒවා අපිට යටින් තියන්න කියලා. එහෙම බෑ මොකද ඒගොල්ලෝ පරිපාලනයෙන් කියන්නේ මේවා වෙනත් ක්ෂේත්‍රයකින් ප්‍රවීණත්වයක් තියෙන කෙනෙක්.
ක්ෂේත්‍රයට අවශ්‍ය කෙනෙක්නේ. ඉතින් හැබැයි හැම දිනාටම ඒ විසඳුම අරයට දෙන විසඳුම දෙන්න කිව්වොත් එතන තියෙනවා කරන්න බැරි කමක්. හොඳයි. මම නැවත වරක් ඔබතුමා ප්‍රශ්නෙට කියනවා මෙන්න මෙහෙම දෙයක්. ගුරු සේවයට පෙර පැවති 37යි 92 චක්‍ර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ යටතේ ගුරුවරුන් ඒ ගුරුවරයා උපයාගත්තා වූ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් වලට අනුරූපීව වර්ගීකරණයක් කර තිබුණත් ගුරු සේවා ක්ෂේත්‍රය තුළ මේ සුදුසුකම් ගැන තුට්ටුවකට ගණන් ගන්න නැති මම ඒකට මේ වචන කියනවා ඔබතුමා මේක කපහරිනවා නම් කපන් තකතිරු වර්ගීකරණයක් ගෙනාවා. ඒ වැරදි වර්ගීකරණයේ ප්‍රතිඵලයක් විදිහටයි මේ ගැටලුව. දැන් ඔය විසඳුම් මිල්ලන්නේ ගැටලුවට නෙමෙයි ගැටලුවේ අතුරුඵලයකට. DC පෙරමුණ දුන්නේ ඒකට. ගැටලුව විසින් නිර්මාණය කරපු උත්තරයට ගැටලු අතුරුඵලයට දැන් මේ උත්තරය ඉල්ලනවා. ඉතින් ඔබතුමාට උණ හැදෙන්න පුළුවන් බඩේ අජීර්ණයක් නිසාත් උණ හැදෙන්න පුළුවන් නේ. ඔව්. උණ නෙවෙයි ලෙඩේ අජීර්ණේ. උණට බෙහෙත් දුන්නට බැන්ඩෝල් බිබිජයට හරියන්නේ නැහැ. බඩ අජීර්ණයට බෙහෙත් දෙන්න ඕන. අන්න අජීර්ණය කියන උන්ට හැර සියලු දෙනාම ඇඟිල්ල දික් කරගෙන ඉන්නව කොහෙටද? උණට. දැන් මම මෙහෙම කිව්වොත් දැන් ඔබතුමා මේ සමස්ත විග්‍රහය තුලින් මතු කරලා පෙන්වන්නේ මේ ගුරු සේවාව ඇති කිරීමට පෙර ගුරුවරුන්ව වර්ග කරණීමට යොදාගත් ක්‍රමවේදයේ තිබුණු දියුණු බව එයින් අනතුරුව මේ ගුරු සේවාව ඇතුලේ ඇති කරලා මේ වන විටපත් කරලා තියෙන මේ ගුරු පන්ති සහ ශ්‍රේණි තුල නෑ කියන එකද? ඔව් ඔය ප්‍රශ්නේ ඉස්සෙල්ලත් ඇහුවා ආපස්සට යන්න කියලාද යෝජනා කරන්න කියලා මගෙන් ඇහුවේ ඕකනේ. ඔව්. නේ ඇත්තටම නෑ. ඔව්. මේ තියෙන තර්කානුකූල භාවයට වර්ගීකරණය කරන්න කියලා මම කියනවා. මීටත් වඩා නිවැරදි කරලා කරන්න කියලා කියන්නේ. වරදක් තියෙනවා නම්. ඔව්. එතකොට එහෙම කරාම ඔබතුමා කියන්නේ කාටවත් සදාචාරාත්මක හැකියාවක් නැහැ. ඇයි මෙයා ඉහළ, ඇයි මෙයා පහළ, ඇයි මෙයා අපේ තැනට ගත්තේ කියන්න ඒකට රජයේ සම්මත අධ්‍යාපන ක්‍රමයේ තුලින්ම නිර්ණායක හදලා ඉවරයි. ඔව්. ඒ නිර්ණායකයන්ට සාපේක්ෂව මේ වෘත්තීය ශ්‍රේණිගත කරන්න කියන එක තමයි. ඉතින් මේතන කෙනෙක් මාත් එක්ක අමනාප වෙන්නත් එපා. ඉතින් බැන වැදුනත් කමන්නේ බැන වැදිලා ඒකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මේ ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ සුදුසුකම් වැඩි කරගන්න. මේ අහන්න. ඔය එකවරක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට හැටියට ඒ කාලේ ඇමතිතුමා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඔය අමාත්‍යවරුත් එක්ක සාකච්ඡාවේදී අපි කියපු දෙයක් තමයි ක්ෂේත්‍රයේ ඉන්න ඉහළම සුදුසුකම් විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ටත් වඩා ඔවුන්ගේ සුදුසුකම් අතික්‍රමණය කරන ඒක අවශ්‍ය නම් විතරක් වැඩසටහනේ දාන්න පුළුවන් නම් මොනවද සුදුසුකම් කියලා අතික්‍රමණය කරන්නා වූ ගුරුවරු සමූහයක් මේකේ ඉන්නවා. ඒ අය යොදවලා සියලු ඔය මේකේ තියෙන සියලු ගුරුන් උපාධාරීන් බවට පත් කරන්න කියලා. මේ ගුරුවරුන් මේ අවස්ථාව දෙන්න. මේ අවස්ථාව දෙන්න. ඒ අර සම්පත්දායක හැටියට සලකලා අර විශේෂඥ දැන් සතියාන්ත දවස්වල උපාධි පාඨමාලාවක් නොමිලේ කලාප කාර්යාල මට්ටමින් පවත්වන්න කියලා යෝජනා කළා එක සැරයක්. අපි නිකන් අඳබාලෙන්ගේ කතාව වගේ එදා ඒවා සමහරු පිළිගත්තේ. නමුත් ඒකේ ප්‍රතිඵල තමයි අද එළියට ඇවිල්ලා තියෙන්නේ. ඇයි එහෙම වැඩසටහනක් දාන්න බැරි? සම්පත්දායකයෝ ඉන්නවා නම්, ගොඩනැගිලි තියෙනවා නම්, සුළු වේදමක් නැමත දැන් සම්පත්දායකින්ද මේ අමුතු වටුපක් ගෙවන්න ඕනත් නැහැ. මොකද වටුපක් දෙනවනේ. ඉතින් යම් දීමනාවක් දෙන්න වෙයි. ගුරුවරුන්ට නොමිලේ සපයන සේවාවක්. නොමිලේ සපයන. ඒ ගුරුවරුන්ට තමන්ගේ අධ්‍යාපනික සුදුසුකම් වැඩි කරගන්න. එතකොට මම නැවතත් මේ කතාවත් කිව්වේ ගුරුවරුන් කල්ලි වලට දාන්න කියන එක නෙමෙයි. ගුරුවරුන්ගේ සුදුසුකම් වැඩි කරන යාන්ත්‍රණයක් රජයෙන්ම ක්‍රියාත්මක කරන මේ අමුතු යදන් ඕනේ නැහැ. අමුතු ලෙක්චරර්ස්ලා ගෙන්නන්න ඕනේ නැහැ. කතිකාචාර්යවරු මේ ඉන්න මිනිස්සු යොදාගෙන කියන යෝජනා අපි කරලා තිනවා කීප සැරේ. මොකක් හරි අවාසනාවට ඒවට ඇහුම්කන් නොදුන්නා වෙන්නත් පුළුවන්. සිතාමතාම පැහැර හැරියා වෙන්නත් පුළුවන්. ගණනකට නොගත්තා වෙන්නත් පුළුවන්. දැන් මම මෙහෙම ඔබතුමාගෙන් ඇහුවොත් දැනට ගුරු සංඝම් විසිනුත් ඉල්ලා සිටින ඒ වගේම සුබෝධනී කමිටු වාර්තාව විසිනුත් යෝජනා කරලා තියෙන අමාත්‍ය මණ්ඩල තීරණයකුත් අරගෙන තියෙන විදියට ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කළහොත් දැනට මේ තියෙනවා. දැන් ඔබතුමා යෝජනා කරන තත්වයට ගැනීම කෙසේ වෙතත් මේ තියෙන තත්වය විසඳාගෙන මේකට උත්තරයක් හොයන්න පුළුවන්කම නැද්ද ගුරු සේවයේ සංවෘත සේවාවක් බවට පත් කිරීම තුළ?
මට අවසර දෙන්න අර ඉස්සෙල්ලා කියාපු පොඩි ඌණ පූර්ණයක් කරන්න. ඉස්සෙල්ලා සාකච්ඡාවේ සුබෝධිනී මැතිණියගේ වාර්තාවත් මධ්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාවත් ඉතාමත් ධනාත්මක ඉතා වැදගත් කරුණු තියෙන වාර්තාවක්. හැබැයි එක දෙයක් හැර ඒ හොඳ වාර්තාවක් ඉදිරිපත් කළ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ මට පේන හැටි මම මේ කියන්නේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ අර ඔබතුමා වචනයක් කිව්වනේ රෝග නිදානය කියලා එකක්. රෝග නිදානේ හඳුනගෙන නෙවෙයි අර උණ හඳුනගෙන අජීර්ණයකට ආපු උණ හඳුනගෙන උණ ලෙඩේ කියලා පටලව ගන්න. එතකොට උණ ලෙඩේද ලෙඩේ අතුරු ඵලයක්ද? ඒක හඳුනගන්න නැතුව. එතන දැන් ඔබතුමා අහන්නේ මේ මොකද්ද සේවය මොකද්ද? ඔව් සංවෘත සේවය. මොකද්ද සංවෘත සේවයක් කියන්නේ? සංවෘත සේවයක් කියන එකෙන් මම තේරුම් අරගෙන තියෙන්නේ මගේ හිතමිතුරෝ සටන් වල ඉන්න හිතමිතුරෝ මට කියා දීලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. සංවෘත සේවය කියන්නේ 아무ත් ඔය දීප ව්‍යාප්ත සේවය වගේ එකක් නෙවෙයි ඒකාබද්ධ සේවය වගේ කරන සංවෘත සේවය කියන්නේ මේ වැටුප් පරිමාණ ඒ වැටුප් පරිමාණය ඒගොල්ලන්ට විතරයි. ඒ කියන්නේ ඒ ගුරුවරුන්ට විතරයි. වෙනත් විදිහකට කියනවා නම් ගුරුවරුන්ගේ වැටුප් පරිමාණ ස්කේල්ස් වෙනත් රජයේ සේවකගේ වැටුප් පරිමාණත් එක්ක සම්බන්ධයක් නැහැ කියන එකනේ. හැබැයි ඉස්සර 37.92 බලන්න පුළුවන් මේක. බලන්න බලන්න 37.92 තියෙනවා මේ දැන් හිතන්න මෙහෙම S11 කියන වර්ග ගෘහ වර්ගයේ නුපුහුණු උපාධිධාරීන් ඩිප්ලෝමා කරලා නැහැ. ඒත් S11 පුස්තකාලයාධිපති 1 ඒත් S11 තැපැල් ස්ථානාධිපති සේවය ඒත් 11 එතකොට පේනවා නේද S11 මේ තුන් ගොල්ලටම එක වැටුප් පරිමාණය ගිහිලා තියෙන කෙනෙක් තේරෙනවනේ. එතකොට ඒක සංවෘත නෙවෙයි. මොකද අනිත් සේවකින්ටත් රාජ්‍ය සේවකින්ටත් ඒ පරිමාණ තියෙනවනේ. අනිත් ඒවත් නිදර්ශන වලින් ගන්න පුළුවන් මේක මම කාලේ ප්‍රශ්න නිසා මම කියන්නේ. එතකොට මේ දැන් මොකද්ද මේ තියෙන සේවය? දැන් තියෙන සේවය බලන්නකෝ. මේ 2.97 එක චක්‍රලේඛයේ මේ තියෙන්නේ 2.97 3 මේ තියෙන්නේ 2. මේකේ තියෙනවනේ ගුරු වැටුප් පිළිබඳ කතන්දරයක් මේ පිටුවල තියෙන්නේ. මං අහනවා ඔබතුමා මේක හොයන්න මං කියන එක. T16යි 3 කියලා කියන්නේ ගුරු සේවයේ දෙකේ දෙවෙනි පන්තිය වැටුප් පරිමාණය. T16යි 3 වෙන කිසිදු රාජ්‍ය සේවකයෙකුට තියෙනවද බලන්න. ඉතින් මේක ගුරුවරුන්ට පමණක් ආවේනික වෙච්ච එකක්. හොඳයි. මේ T16යි 4 දෙකේ එකට පමණක් ආවේනික වෙච්ච ගුරුවරුන්ගේ. බලන්න මේක මට අතවැදීමක් හරි වෙලා තියෙනවද කියලා. මේ බඳු වැටුප් පරිමාණයක් වෙන කාටවත් වෙන ක්ෂේත්‍රයක කාටවත් තියෙනවද කියලා. එහෙනම් දැනටම සංවෘත සේවයක් නෙවෙයි. දැනටමත් සංවෘත. ඔව් දැන් රාජ්‍ය සේවයේ අනික් අයට වැටුප් වැඩි වෙන්නත් ගුරුවරයා එක තැනක පවතින S11 එකේ හිටපු අයට අනිත් වෙලාවෙදි වැටුප් වැඩි වෙන්නත් ගුරුවරුන්ව නතර කරලා තියන්නත් හේතුව ඒ ගොඩෙන් කඩලා වෙනම කැටගරි වලට පරිමාණ වලට දාපු නිසානේ. ඒක එහෙම වීමක්ද නැත්නම් අර BC වේරා වැටුප් කමිෂන් එක විසින් බ්ලොක් කිරීමක්ද? නෑ සහඹුලින් වැරදි ඒ අදහස. ඔව්. නෑ. මේ තර්කානුකූල වර්ගීකරණය අයින් කරලා කිසි පදනමකින් තොර වර්ගීකරණයක් කරපු එකේ විපාක තමයි තියෙන්නේ. දැන් ඔබතුමා මෙතෙක් කියපු එකේ සමස්ත සාරාංශය ඔය අන්තිම වාක්‍යයේ තියෙනවා. ඒ තමයි දැන් අපි මේ විග්‍රහ කරලා කියන්නේ මෙන්න මේ විදියට කිසියම් නිශ්චිත හඳුනා ගන්න පුළුවන් නිර්ණායක මත කරලා තිබෙච්ච වර්ගීකරණය අවසන් කරලා කුමන හෝ උමනාවක් හෝ පෙළඹවීමක් මත ඇති කරපු මේ පන්ති ක්‍රමය ASCII ඒ ඇති කරපු ක්‍රමය විද්‍යාත්මක නැහැ. ඒ අවිද්‍යාත්මක අනියමින් දැනටත් මේක සංවෘත සේවයක්. මම ඇහුවේ ඒකනේ මේ පරිමාණ වෙනත් අයට තියෙනවද කියලා බලන්න කියලා. ඔව්.
නිකන් බෝඩ් එකක් අල්ලගෙන කෑ ගහන්න නෙමෙයි කරුණු ඇතුව කියන්නකෝ. කරුණු කියන්න අපිට ඕනේව කියන්න බෑනේ මේ චක්‍රලේඛ අනුසාරයෙන් කියන්න ඕනේ. මේ පරිමාණය තියෙනවද බලන්න. ඉතින් හොයන්න ඒක ඔබතුමාටත් විවෘතයි ඒක වෙන ගුරුන්ටත් ප්‍රශ්න හොයන කෙනෙකුට විවෘතයි. ඒ මෙහෙම පරිමාණය දැනටමත් සංවෘත කරලා මේ අපි ඉල්ලන්නේ මොකක්ද දන්නවද දැන්? අනියමින් සංවෘත කරපු එක මේකට මට නිදර්ශනයක් කියන්න පුළුවන්. ඔකට මේ ගුරුවරයෙක් නිසා මට ටිකක් අමාරුයි ඒක නිදර්ශනෙට කියන්න. අනියමින් කරපු එක නීත්‍යානුකූල කරලා දෙන්න කියනවා. මට තේරෙන්නේ එහෙමයි. මම තව ටිකක් එකතු කරනවා. ඒ සමස්ත අනිත්‍යයත් එක්ක අත්වැල් බැඳගත්ත සංවෘත නොවන වැටුප් පරිමාණ හිමි වෙච්ච අපිට එහෙම තිබුණා නම් ස්වයංක්‍රීයව ඒගොල්ලන්ට වැඩි වෙනකොට අපිටත් S11 තුන පරිමාණය වැඩි වෙනකොට S11 එක වැඩි වෙනකොට මේකටත් වැඩි වෙනවා. ඔබතුමා කියන්නේ ගුරු සේවයේ අකරදාරුවකට ලක් වෙලා. ඇත්තටම අකර්තව්‍යයක් ඒක. ඇත්තටම අකරදාරුව තමයි හොඳම වචනේ ජනවහරි වචනේ. අකර්තව්‍යයක් ඒක. එතකොට නොකල යුත්තකට ලක් වෙලා තියෙන්නේ. ඔව්. අපි ඇත්තටම දැන් මේ සාකච්ඡාවේ අවසාන වශයෙන් ඔබතුමා මේ ගැටලුව මේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක් විදියට සතුටුදායක දැනුමක් තියෙනවා. එතකොට ඒ සම්බන්ධව ඔබතුමා මේක විසඳන්න මොකක්ද ඉදිරිපත් කරන යෝජනාව? මේකයි මගේ උත්තරේ කියන්නම්කෝ. මම මේ පිළිගන්න ඕන උත්තරේ කියන අදහසින් නෙමෙයි කියන්නේ. මගේ පෞද්ගලික අදහස. ඔය තියෙන 3-1 පන්ති තිබිච්චායි ගුරු සේවය තුල. ඔක තිබුණා නැත්නම් මට විශ්‍රාම කියන්නේ මට අදාළ නැහැ නේ ඔක. මං කාගෙන්වත් කිසි දෙයක් ඉල්ලන්න හෝ රජයෙන්වත් කොහෙන් එහෙම යන මිනිහෙකුත් නෙවෙයි. කිසිම රජයකින්. ඔය තියෙන පන්ති කොහොමම තිබිච්චාවේ. මේ පන්ති එහෙමම තියෙන අතර ඔය සංවෘත කතාව කුණුහලට දාලා ඒ ගුරුවරයා උපයාගෙන තියෙන අධ්‍යාපන සහ වෘත්තීය සුසුකම් මත වැටුප් ශ්‍රේණිය කියන්නේ මොකක්ද අපි දැන් වචනේ වැටුප් පරිමාණවල පිහිටවන්න. නිදර්ශනයක් වශයෙන් මේ 37.92 තියෙන්නේ S11 කියන එක. ඊට පස්සේ ආපු මේ තියෙන්නේ ඊට පස්සේ ආපු 15/2003 කියලා චක්‍රලේඛයක් ආවා. ඒකේ තියෙන්නේ TA11.3 කියලා. TA විතරයි වෙනස් වෙලා S එකට PQR ST කියලා එන්නේ. S එකට පස්සේ T. ඊට පස්සේ මේකේ TA11.3. නේ. ඊට පස්සේ ආපු මෙන්න මේ චක්‍රලේඛේ 2009යි 2004 කියන චක්‍රලේඛේ මේ තියෙන්නේ. මේකේ තියෙන්නේ ඒක මේ බලන්න. TB3යි මේ TB11යි එක මේ තියෙන්නේ නේද? TB11 S TA වුණා ඊළඟකින් TB වුණා මෙන්න මේකට සමාන්තරව යනව නේද අද තියෙන චක්‍රලේඛේ. ඔව්. අද තියෙන එකේ. ආන්නේ පරිමාණයට ඒ ගුරුවරයාගේ සුසුකම් මත දාන්න. ඉතින් මේක මට කාටවත් වෛර කරනවත් දොස් කරනවා ඊර්ෂ්‍යා හිතන්නවත් දෙයක් නැහැ. මට බැනින්න වැඩකුත් නැහැ මෙහෙම කිව්වයි කියලා. එක එක්කෙනා උපයාගෙන තියෙන සුදුසුකම්. යම් ගැටලුවක් තියෙනවා නම් ගුරුවරයෙකුට රජයේ කටයුතු දන්න ඕන එකට ඒ ගුරුවරයාගේ සුදුසුකම් වැඩි කරන අර ඉස්සෙල්ලා මං කිව්වේ ක්‍රමය. නොමිලේ. සල්ලි දීලා නෙමෙයි. ඔබතුමා ඔය කියන යෝජනාවත් එක්ක මං හිතන්නේ ගුරු වෘත්තියට යන්න පුළුවන් වෙයි අර අපි වෛද්‍ය වෘත්තික සභාව වගේ ගුරු වෘත්තික සභාව වගේ දෙයක් ජාතික වශයෙන් නිර්මාණය කරගෙන ඒ ගුරුවරයාව පිළිබඳ අපි කියන නිකන් ගුරුවරයාගේ වෘත්තීය භාවය පිළිගන්න අපි කියන නිකන් ගුරුවරයාට ලයිසන් එකක් දෙන්න නේද ඒ වගේ දියුණු රටවල් වල තියෙන වගේ දියුණු මට්ටමකට යන්න ඔය කියන ක්‍රමය යොදා ගන්න බැරි වෙයිද? ඔබතුමා මං හිතන්නේ මේක ළඟට ඊළඟට හයි උපාධියක් ගත්ත පරිදි ගුරුවරයෙක් වෙනවද කියලා තහයි. අහන්න එහෙම අදහසක් ඇති. මම ඔය දෙකට මේක උත්තරයක් දෙන්න. නෑ. උපාධියක් තියනවා කියන්නේ ගුරුවරයෙක් වීම සුසුකම නෙමෙයි. එක සුදුසුකමක්. කියන්නේ දැනුමක් සහිත පුද්ගලෙක්. උපාධි නොවන ඉතා දක්ෂ ගුරුවරු ඉන්නද අපට උගන්ලා තියෙන්නේ ඔක්කොම උපාධාරීද? උපාධි නොවන ප්‍රඥයෝ ඉන්නවා ලෝකේ. ප්‍රඥයෝ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ වික්‍රමසිංහ මැතිතුමා මාර්ටින් වික්‍රමසිංහ රයිට් සහෝදරයෝ උපාධාරීන් ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ හරියකට. මේ විදුලි උත්පාදක ජනක යන්ත්‍රය හදපු මට නම අමතකුණ එකපාරට
එයා උපාධි නෑ ඉස්කෝලේ ගියෙත් නෑ තාත්තට ඉස්කෝලේ යවන්න සල්ලි තිබුණේ නමුත් ඒකේ එඩි අපි අදත් විඳිනවා ඉතින් ඔය වගේ පටු කතාවක් නෙමෙයි මේ කියන්නේ කඩදාසි කෑල්ලක හාස්කම නෙමෙයි කියන්නේ ඉතින් ඔබතුමා එහෙමනම් මම කියන්නේ මේකයි ඒක වැදගැම්මක් නැහැ කියලා කවුරු උපාධි වැඩක් තියෙනවා කවුද මේ වගේ අධ්‍යාපන කෝටි ගණන් වියදම් කරලා හැදුවේ ජනතාවද උපාධි ලබා ගන්න කැම්පස් ශිෂ්‍යෝද රාජ්‍ය ආණ්ඩුව වගේ කියන්න ඕනේ ඒකට අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම ඵලදායී අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම කියන එකට ආණ්ඩුවක් කියන්න ඕන ඒක ආණ්ඩුව වලින් කෙරලා නැහැ එහෙනම් ඒකත් හදන්න ඒක හදන්න ඒ කියන්නේ ඔබේ ඇඳේ මේ ඇඳ පොල්ලක් වැටුණා කියලා ඇඳ විසි කරන්නේ නැහැ ඇඳ පොල් හදාගන්න නේ ඒක හදන්න මම කියන්නේ මේ සහතිකයක් තියෙන එක මහ ලොකු දෙයක් කියලා හිතන්නේ ඒ වගේ තව දෙයක් බඳවා ගැනීම දැන් කියනවා පිට රටවල ගුරුවරුන් දැන් වැඩිම වැටුප් කියලා ඒ රටවල බඳවා ගැනීම පටිපාටි බලන්නකො උපාධියක් තිබුණාට බඳව ගන්නෑ ඒගොල්ලන්ට සහජ කුසලතා මොන හරි තියෙන ප්‍රකාශන ශක්තිය ආකර්ෂණය කියන දේ කෙරෙහි දරුවාගේ ආකර්ෂණය පැහැර ගන්න පුළුවන් හැකියාවන් ඔය සියල්ල බලන්නේ ඉතින් එහෙම කරන්නේ එහෙම නෝ උපාධි විච්ච පළියට ගුරුවරයෙක් වෙනවද කියලා අහන එකට උත්තරේ ඒත් මගේ නෙමෙයි උත්තරේ තියෙන්නේ ඒත් රජේ හදන්න ඕන එකට අවශ්‍ය යාන්ත්‍රණය එවැනි අය තෝරගන්න හොඳයි ඒකයි මගේ මම කියන දේ ඔව් ඔබතුමාට අපි ඇත්තම බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධව විවෘත මනසකින් මේ ගැටලුව දකින්නට ප්‍රවේශයක් සකස් කරනවා මේකේ සමහර කෙනෙකුට අර දේශසාගතව හිතන කෙනෙකුට නෑ ඔක කොහොමම නෙවෙයි මෙහෙමයි කියලා හිතන්නත් පුළුවන්. හැබැයි ඔබතුමා හරි තුලනාත්මකව මේ කරුණු ගෙනල්ලා දක්වපු නිසා මට ඊළඟ ප්‍රශ්නේ අහන්න අවස්ථාවක් අයිමි කළා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේක සමාජගත කරන්න. මේ කාරණාව සමාජගත කරන්න. මේ පිළිබඳව විවෘත මනසකින් තවදුරටත් බලන්න ඕනේ. මොකද තාම මේ විසඳිච්ච නැති මේ ගැටලුවක් නිසා තවත් ප්‍රවේශයන් ගණනාවක් තියෙයි. මම හිතන්නේ අපිට මේ ගුරු සේවය විතරක් මේක මේ වෙලාවේ විසඳුවත් ආපහු නැවත වතාවක් පැනනගින්න පුළුවන් ගැටලුවක් අනිවාර්යයෙන් නේද ඒ නිසා අපි අපේ පැත්තෙන් අපිට යෝජනා වෙන දිගු කාලකින් නෙමෙයි ඉතා කෙටි කාලකින් එනවා ඊළඟ ගැටලුව එනිසා විද්‍යාත්මක ක්‍රමයකට සමස්ත රාජ්‍ය වැටුප් ශාස්ත්‍රයම කිසියම් සමාලෝචනයකට ලක් කිරීමේ කාලය ඉතා අතලඟයි කියන එක තමයි අපිට මේ හරහා මතුවෙන කාරණාව. ඒ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා ඒ බඳු කරුණක් මතු කිරීම පිළිබඳව අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අපි ඔබතුමාට පුඩක් තියෙනවා. ඔය විතරක් නෙමෙයි ගුරුවරුන්ගේ ගැටලු. ඔව් කමන්නේ. ඔව් ඇත්තටම අපි දැන් මේ ගුරුවරුන්ගේ ගැටලු පිළිබඳව කතා කරන්න ගියොත් විශාල පරාසයකට යන නිසා අද දවසේ අපි මේ ගුරු ගැටලුව මේ මොහොතේ රටේ ජාතික ගැටලුවක් බවට පරිවර්තනය වෙලා දරුවන්ගේ හෙට දවස් සම්බන්ධව. ඒ නිසා ඒ විසඳීම සඳහා ඔබතුමාට ඒ ලබා දුන්නු මාර්ගෝපදේශකත්වය සහ ඒ අවදි කිරීම පිළිබඳව අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. එනම් බේමිසෙන අයවා. අද අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ බණ්ඩාරවැල මධ්‍ය මහාවිද්‍යාලයේ හිටපු උසස් පෙළ අංශ ප්‍රධාන ඒ වගේම බණ්ඩාරවැල ශාන්ත ජෝෂප් විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති ඒ වගේම ගුරු වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් විදියට දීර්ඝ කාලයක් කටයුතු කළ දැන් විශ්‍රාම සුවයෙන් කටයුතු කරන අපේ KPJ තිස්ස පටවැඳි මැතිතුමා. ඇත්තටම අපි මෙබඳු මේ සමාජයේ ඉන්න මේට සංවේදී අය සමග මෙබඳු සාකච්ඡා කරමින් උත්සාහ කරන්නේ මේ රටේ අධ්‍යාපනය සම්බන්ධව තිරසාර තීන්දුව වලට જાතියක් විදිහට අපි පත් වෙන්නට ඕනේ. මේ ගැටලුවක් මතුවුණා මේ ගැටලුවට උත්තරය හොයන සරල තැනේ ඉඳගෙන අපි මේ සමස්ත රටේ දූදරුවන්ගේ අනාගතය පිළිබඳව වගකීම් සහිතව කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි එහෙම කරන්න ඕනේ. අද අපි જાතියක් විදිහට ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. අද සැබවින්ම අපි පසුවන්නේ ව්‍යසනකාරී තත්ත්වයක් තුළ. අපි ගුරුවරු විදිහට අපේ වැටුපෙන් එහාට ගිය සදාචාරාත්මක වගකීමක් මේ සමාජයට ඉෂ්ට කරන්න වෙලා තියෙනවා. ඔබ අපි හැමෝම මේ ජීවත් වෙච්ච දශක කීපය තුළ අත්විඳපු යථාර්ථයන් තියෙනවා. මීට කාලයකට පෙර අවුරුදු 30ක 30 වසරක යුද්ධයක් අපි අත්විඳිනකොට ඒ හමුදාවට ගිය රණවිරු වගේ දරුවාට උගන්වන්න, දරුවාට ආරක්ෂා කරගන්න, ඒ වගේම ඒ රණවිරු පවුල ආරක්ෂා කරන්න අපි ගමක් විදිහට ඒක රාශී වෙලා අපි ඒ රණවිරුවන්ව දිරිගැන්නුවා. ඒ වගේම අපි
විවිධ අවස්ථාවල් වලදී ව්‍යසනයන්ට පත්වනකොට ජාතියක් විදියට ඊට උරදෙන අයව අගයන්න සහ ඔවුන් ආරක්ෂා කරන්න කටයුතු කරන. අද මේ කොවිඩ් වසංගත තත්ත්වය යටතේ විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයට සම්බන්ධ අය තමුන්ගේ ජීවිත අවදානමට ලක් කරලා දින ගණනක් ගෙදරට එන්නේ නැතුව ඔවුන් ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් අපි වෙනුවෙන් ඒ යුතුයකම කරනවා. ඒ දරුවන් ඒ රටේ ශ්‍රමිකයන්ගේ එහෙම නැත්නම් ඒ සේවකයන්ගේ ඒ කියන වෘත්තිකයන්ගේ දරු පවුලේ වටිනාම වස්තුව දරුවා ඒ දරුවා රැකවරණය කිරීම ස්ථානීය දෙමව්පියෝ විදියට ගුරුවරයා වෙත පැවරිච්ච අත් නොහල හැකි වගකීමක්. ඒ නිසා ඒ යුතුයකම කරන්න මේ මොහොතේ අසරණ වෙලා ඉන්න දරුවා මේ මොහොතේ අධ්‍යාපනයෙන් ගිලිහිලා ඉන්න දරුවා මේ මොහොතේ විභාගයට ඉඳ ගන්න බලාපොරොත්තු වෙන දරුවා මේ මොහොතේ විභාගයේ ලියලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න දරුවා සමස්තයක් විදියට අපේක්ෂා බංගත්වයට පත් නොකර ඊටාම ආදරයෙන් රැක බලා ගැනීමේ වගකීම සමාජයක් විදියට අපි ඉස්සරහා තියෙනවා. ඒ නිසා ඊට දායක වීමක් විදියටයි අපි මේ සංවාදය ගේන්නේ. අපි මේ ගුරු අරගලය කරන අපේ සහෘද ගුරුවරුන්ට සුබ ප්‍රාර්ථනා කරන ගමන්ම ඒ වගේම මේට විසඳුම් සොයන්නට ඊටමත් සාධනීය පියවර ගණනාවක් අරගෙන තියෙන රජයටත් අපි ස්තුතිවන්ත වෙමින් මේ තියෙන කෙටි එහෙම නැත්නම් මේ අතරමැද තියෙන මේ පුංචි අනවබෝධය හෝ වේවා ඒ තුරන් කරගෙන ඊටාම ඉක්මනින් පාසල ඇරලා දරුවන්ට ඒ සෙනෙහබර නවාතැන් පොළ විවෘත කරන්න කියන ඉල්ලීම ආරාධනය ආයාචනය ඊට සම්බන්ධ සියලුම ප්‍රාසවයන් වෙත යොමු කරමින් අපි සමුගන්නවා ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.